ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා නොම්බර 1 වටරවුම් පාර බේරුවල ලිපිනේ පදිංචි අනුර නිශාන්ත මහතා සහ එම මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් 2012 වර්ෂයේ මාර්තු මාස 14 වන දින පරලොව සැපත් වූ ඩී සිරිපාල පියාණන්ට සහ පවුලට සම්බන්ධ මියගිය සියලු ඥාතීන්ට මේ ධර්මදානයෙන් ජනිත වන්නා වූ උතුම් කුසලය අනුමෝදන් වේවා. සසංක හේෂාන් සහ ටෙෂාරා හේෂානි දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. සුජීවත්ව සිටින කමලා මාලනී මෑණියන්, යූ.ඩී. ධනපාල පියාණන්, ප්‍රේමා කුලසිංහ මෑණියන් ඇතුළු සියලුම සහෝදර සහෝදරියන්ට සහ දූ දරුවන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනය ලැබේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාවබෝධය පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මුංච පුරේ මුංච පච්චතෝ මජ්ජේ මුංච බවස්ස පාරගෝ සබ්බත් විමුත්ත මානසෝ න පුනප්පුනං ජාති ජරං උපේහිසීති. ධර්මානුශාසනාහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණය කරන්නා වූ සදහැවර පින්නතුනේ, අපට මාතෘකාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. සසරට හේතු ඉතිරි නොකර වර්තමානයේ පියවිසිහියෙන් ජීවත් වීම, මතකයේ සහ උපාදාන යන කරුණු පිළිබඳව පහදා දෙන්න. මෙන්න මේ කරුණ සනාත කිරීම සඳහා, මේ මාර්ගය අනුගමනය කිරීම සඳහා අවශ්‍ය කරුණු පැහැදිලි කිරීමකට අදාළ ගාථා පාඨයක් අරගෙන තමයි අප මේ ධර්මානුශාසනාව කරන්න සූදානම් වෙන්නේ. මේ දවස්වල ඉදිරිපත් වෙන මාතෘකාවල කිසියම් සමාන බවක්, ඒකාකාරී බවක් තිබෙනවා. මට ඒ තරම් ගැටලුවක් නෙවෙයි. නමුත් සවන් දෙන්නාට ධර්ම දේශනා ඒකාකාරී වෙන්නත් ඉඩ තියෙනවා. පැවිද්ද තුලාවා වූ දිගු ගමනේ පරිහරණය කරන ලද ආගමික පොතපත සහ සූත්‍ර දේශනා තුල සැබවින්ම අපි දකින්නේ බොහෝ දේවල් කරන්න නෑ කියන එක තමයි. කරන්න ඕන දේ පිළිබඳ සියුම් දැක්මකට එන්න තමයි අමාරු වෙන්නේ. මොකද හිතන් ඉන්නවා ලොකු දේවල් කරන්න තියෙනවායි කියලා. එහෙම නැත්නම් කරන්න බැරි දෙයක් කියලා. තේරුම් ගන්න බැරි දෙයක් කියලා. අන්නේ අදහස් වලින් නැත්නම් ඒ දිට්ඨි වලින් ඉවත් වුනහම මම ඉදිරිපත් කරන වචන අනුව පැහැදිලි කරනවා නම්, ඔබ සාමාන්‍ය මිනිසෙක් වශයෙන් ගත්තොත් ඔබ තුළ වෙමින් පවතින දෙයක් තියෙනවා. එය හඳුනා ගන්න. ඒ වෙමින් පවතින විදිහේ තියෙන වරදක් තමයි ඔබ බලාපොරොත්තු වෙන සැනසීම ඔබෙන් උදුරගන්නේ. ඔබේ අපේක්ෂා බංගත්වයට පත් කරන්නේ. කොතරම් එහාට ගියත් ලැබපු දෙයින් සෑහීමට පත් වෙන්න බැරුව තව එහාට ලබා ගන්න තිබෙන දේ පිටුපස ලුහු බැඳීම හේවත්
මිරිඟුව අපිට පස ලුහු මැදීමක් වෙන්නේ. මිරිඟුව කවදාවත් හම්බ වෙන්නේ නැහැ කියනවනේ. මේ වෙමින් පවතින දෙහි පවතිනා වූ මුලා ස්වභාවයක් අපිව සසරේ ඇවිද්දවනවා සහ සසරේ අතරමං කරනවා සහ අසීමාන්තික දුක් ගෙනත් දෙනවා. එනිසා වෙමින් පවතින දෙහි පවතිනා වූ අඩුපාඩුව වරද තථාගත දේශනාවන් ආශ්‍රයෙන් තේරුම් අරගෙන වෙන්න ඕන දෙයට පත් වෙන්න ඕන. වෙන්න ඕන දේ සිදු කරගන්නට මහන්සි වෙන්න ඕන. එතකොට මෙන්න මේ කියපු කාරණා මෙන්න මේ සසරට හේතු ඉතුරු නොකර වර්තමානයේ පියවිසෙහියෙන් ජීවත් වීම කියන වචනටයි ගලපන්න තියෙන්නේ. අපි සසර සහ සසරට හේතු හොයලා බලමු. සසර කියන වචනේ මට මතකයි ටීවී ළඟරත්නගේ පොතක තියෙනවා ළමා කාලේ කියව. මම ධර්මදේශනා කරමින් සසරේ අඩුවෙච්ච බින්දුව එකතු කරනවා. එකතු කරලා සයන්න කරනවා. සංසාර සාරෝග කියලන කියන්නේ. එය මිනිසුන්ට ඇත්තක්. කුමක්ද සංසාරයේ කුමන අර්ථයෙන්ද ඇත්ත? ඔය වචනේ ඇතුලේ තියෙන අර්ථයෙන් ඇත්ත. ඒක කොහොමද මම විග්‍රහ කරන්නේ? දැන් අර බුදුරජාණන් වහන්සේ ඔසල් රජුරවණ්ඩ කියනවා සංවාසේනකෝ මහරජ සීලං වේදිතබ්බෝ. කෙනෙකුගේ ශික්ෂා සීලය දැනගන්න ඕන නම් කාලයක් එකට වාසය කරන්න ඕන. අර සංවාස කියනකේ තේරුම එතකොට දිගු කලක් ඔහු සමග කටයුතු කිරීම සමීපව. ඒ පදේ මං ගත්තේ වාසය සංකීර්ණ පදේ තේරුම එක්ක කියන අර්ථය ගන්න. ඔය පදේම තමයි සංපදේ එකතු කරනවා කියලා කියන්නේ. එකතු කිරීම සාරයි කියන එක තමයි සංසාර කියන්නේ. කවුද එකතු කරන්නේ මොනවද එකතු කරන්නේ? අපිට සත්තු එකතු කරන දේවල් හරි වෙනත් කවුරු හරි එකතු දේවල් හරි දැනගත්තට ඒවෙන් මුදවන්න බෑ. ඔවුන්. අපි නොදැන එකතු කරන මොනවා හරි තියෙනවද? සිදුවෙන් පවතින දේ එයයි. එහෙනම් ඒ එකතු කිරීම සාර කියන කාරණේදී සාර නිසා සාර පැත්තට යන්න වෙනවා. අනේ එතකොට ඊළඟ වචනෙත් මෙතන ඒකට හොයාගන්න පුළුවන් වෙනවා. මේ වචනේ තියෙනවානේ මතකේ සහ උපාදාන යන කර්මෙල් පහදා දෙන්න කියලාත්. ඒක අපි ළඟට ගනිමු. එතකොට අපි තුල මේ සාරය සමහර විට ඒක තථාගතයන් වහන්සේත් යම් තැනක අසාරයේ සාර මතිනෝ කියලා තිනිත් ඕක වෙන්නේ නැති. නිස්සාර නැත්නම් අසාර වූ දෙයක් සාර වශයෙන් අරන් කියන එක. නමුත් මායක නිදහසේ විවරණය කරනු ලබනවා. එකතු කිරීම සාරයි නම් මිනිසුන් ජීවත් වෙනකොට එකතු කරන්නේ මොනවද? මේ කතා කරන්නේ කුඹුරක අස්වැන්න එකතු කිරීම හෝ කමතක වී එකතු කිරීම වීතම්බපු මිදුලක වී එකතු කිරීම නෙවෙයි. මිනිස් චිත්තසංතානය තුළ තථාගතයන් වහන්සේ හෙළි කර වදාරලා තිබෙනවා සාර වර්ග 3ක් ඔවුනොවුන්ට සාරයි කියලා.
හැම දෙනාටම හැමදේම සාර නැහැ. නමුත් ඔවුන් දකිනවා සාරයි කියලා. එවිට බොළඳ නැත්තම් ලාමකාර්ථයෙන් ගත්තහම පව්සාර. මධ්‍යමාර්ථයෙන් ගත්තහම පින්සාර. ඉහලාර්ථයෙන් ගත්තහම ධානසාර. සමානයි සංසාර. ඒක තමයි මගේ සමීකරණය. පව්සාර එකතු කිරීම පින්සාර එකතු කිරීම ධානසාර සමානයි සංසාර. එකතු කිරීම කියන එකෙන් එක්කෙනෙක් තුන් පැත්තට යනවා කියන එක කියන්නේ නැහැ. එකතු කරන්න පුළුවන් කෙනෙකුට. මේ සාමාන්‍ය සමාජයේ ගෘහස්ත ජීවිතය ගත කරන කෙනෙකුට නැත්නම් අපි එකට කියන්නේ කාම ලෝක ජීවත් වෙනවායි කියලා. එතකොට ඔවුන් ගත කරන ජීවිතය තුළ ඔවුන්ට දැනෙනවා සාරවත් බවක්. ඒක දැනෙන්නේ තමන්ට ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත මුදලක් හම්බ වුණොත් එහෙම වැරදි දේවල් නීති විරෝධී දේවල් සමාජ විරෝධී දේවල් කරලා අර කරන වැඩේ වැරදි කියලා හිතෙන්නේ නැහැ. මොකද මුදල විශාල නිසා. එතකොට ඔහුට නොදැනෙන්නම ඔහු පව්සාර වෙලා. එතකොට අනාගතයක් හැදෙනවා. ඒ වගේම ඊට එහා ගියම් පිරිසක් තමන්ගේ කාලේ ධනෙ සමය යහපත් දේවල් වලින් වැඩ කරනකොට ඒකට ලැබෙනා වූ ප්‍රතිලාභ ප්‍රශංසා සබදු සහන හරි තව නොයෙකුත් දේවල් ඉදිරියට නොපෙනෙන ඉදිරියට යම් දේවල් ලැබෙනවා කියන ඉගැන්වීම පුඤ්ඤානි පරලෝකස්මින් පතින්ටා වන්තිපානි නම් පුඤ්ඤානි කාර්යාත සුඛා වහනි පින් කරව සැපගෙනත් ඒ පද ඔස්සේ ඔහු පින්සාර කියලා ගන්නවා. ඔබට අපට නොතේරුණත් මේ දේ ඉක්මවා ගිය සමාජයක් ಭಾರತයේ තිබුණ බව සහ මේ දෙක එකතු කරලා කාමසකල්ලිකාන යෝගයත් මින් එහා යෝගයක් හදලා අත්කලමාන යෝගයක් වශයෙන් නම් කරලා ඒකත් සාර කරගත් අය හිටියා. ඒකට අපි කියන්නේ ධානසාර කියලා. දැන් මේ මිනිසා තමයි මේ තුන සාරයි කියලා එකතු කරන්නේ. මේ නිසා තමයි ඔහුට මේ තුනෙන් එකකට සංසාරය හැදෙන්නේ. ඒක පව්පින් දෙකේදී දෙකම එකතු කරනවා. ධානයකේදී පව්පින් යටපත් කරලා ධානය එකතු කරනවා. ඉවර කරලා නැහැ එකක්වත්. එතකොට මේ අදාළ දේ අදාළ මොහොතට ඉල්ලපු දේ දත්තේ පරිගණකයෙන් ඉල්ලපු දේ දත්තයක් වශයෙන් එනවා වගේ අනිත් පැත්තකින් තිබියදී වර්ග තුනක් අපි ආරක්ෂිතව තියලා තියෙනවා කියලා හිතන්න ඉල්ලන්නේ එක දෙයයි. අනිත්වා තිබියදී මේ දේ එනවා. අනිත්වා නැති වෙන්නෙත් නැහැ. අන්න එතකොට ඒකට තමයි කියන්නේ සමාජය එහෙම කියනවත් දන්නේ නැහැ. මම මගේ වචන වලින් කියනවා ජීවිත අවසානයේට මේ එකතු කරපෑන් එකක් ආපම පව්සාර නම් පවෙන් පරලෝ යාම. පින්සාර නම් පිනෙන් පරලෝ යාම. ධානසාර නම් ධානෙන් පරලෝ යාම. අන්න එතකොට අර පව්සාර පින්සාර ධානසාර සමානයි සංසාරනේ. එකතු කරුවා සාරයි කියලා සාර පැත්තට අපාය පැත්ත උහුට සාරයි. කාමසුගතිය පැත්ත උහුට සාරයි. දිව්‍ය ලෝකේ බබ ලෝකේ පැත්ත උහුට සාරයි. මේක පිටිපස්සේ තියෙන්නේ මොකද්ද? අන්න මේක පිටිපස්සේ ඔබ අර කියන වචනේ තියෙනවා. උපාදානේ බයං දිස්සා ජාති මරණ සම්භවය. දැන් මේ අපාය කියන්නේ ජාති මරණනේ. දිව්‍ය ලෝකේ කියන්නේ ජාති මරණනේ. බඹ ලෝකේ කියන්නේ ජාති මරණනේ. මිදිලා නැහනේ. ඈත් වෙලා තියෙනවා. දෙවියන්ට ඝනකායක ජරා ව්‍යාධි නැහැ. බ්‍රහ්මයින්ට සමාධියක් තියෙන නිසා කාමයන්ගේ වෙන්නේ දුක නැහැ. නමුත් සදහටම නෑ නෙවෙයි ඈත් වෙලා තියෙන්නේ. මිදිලා නැහැ. දැන් එතකොට අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා මිනිසා විසින් කරන ක්‍රියාකාරකම් වල උපාදානීය නම් වූ වැරැද්දක් සිදු වෙන බැවින් භවයක් හදනවා සතරක් හදනවා. එතකොට
බුදුවරයෙක් ඕන නෑ. දැනගන්න ඕනෙත් නෑ. ඒ මිනිසා අනුගමනය කියාකා ක්‍රියාමාර්ගය තුළ සිදුවෙන් පවතින එක තුළ නොදැනීම සතරක් හැදෙනවා. මෙහෙම ආපු ගමන කොතරයිද කොතරම්ද කියලා කියන්න පුළුවන්. බෑ අපට ජීවිතය විතරයි පේන්නේ. නමුත් මා දකිනවා සියලුම දෙනාට ජීවිතාවසානයේදී තවත් ජීවිතයක් ඕනේ. මේ සාමාන්‍ය සමාජයේ අයට. ඒ සාර නිසා නෙවෙයිද තවත් ඕන නිසා නෙවෙයිද? නමුත් සංසාර එකතු කිරීම සාරයි නම් සංවාර එකතු කිරීම වළක්වනවා වෙන්න වෙනවා. එහෙම පදයකුත් තියෙනවා ත්‍රිපිටකයේ. දැන් මම මේ කතා කරන සිද්ධිය පළල් වැඩි. පරාසය වැඩි. අන්න මේක එක තැනකට ගේන්න වෙනවා. මේක වෙන්නේ කොහොමද කියලා. එතකොට තමයි මෙන්න මේ මුංචේ පුරේ මුංච පච්චතෝ මජ්ජේ මුංච බවස්ස පාර්ගු මේ මුංච කියන්නේ මිදෙන්න කියන එක. කොහෙන්ද මිදෙන්න ඕන කියලා පැනලා තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් නම් මේක අතීතයෙන් මිදෙන්න අනාගතයෙන් මිදෙන්න වර්තමානයෙන් මිදෙන්න කියලා ගත්ත එහෙම කිව්වට මදි. අර ඔබට අදාළ ආකාරය සඳහා ඔබේ පැහැදිලි කිරීම අනුවගත් කල. මෙන්න මේක පොතේ තියෙන දෙයක් නොව පොතේ තිබෙන්නේ පෙළ දහම වශයෙන් තේරුම් අරගෙන සිදුවෙන් පවතින්නේ ඔබ තුළ බව තේරුම් ගන්න ඕන. සිදුවෙන් පවතින්නේ ඔබ තුළ වගේම කොහෙද සිදුවෙන්නේ? හෘදයේද මස්තිෂ්කයේද එහෙම තියෙනවනේ තැන් අපි කතා කරමු. මොකද හදවතේ මතකයේ තියෙනවා මොළයේ මතකයේ තියෙනවා කියලා අදහස් තියෙනවානේ. නමුත් අපි දකින්නේ මේක සිදු වෙන්නේ ඔබ ළඟ එක මොහොතකට එක බැවින් අවස්ථා 6කදී. ඒක සියුම්ව වෙන් කරන්න බෑ. නමුත් ඇසේ කනේ නාසයේ දිවේ කයේ හෝ ඒ උදව්ව නැතුව සිතේ. මේක තමයි මේ තුළ තමයි සිදු වෙන්නේ. තව ටිකක් එහාට දියුණු කරගන්න. තථාගතයන් වහන්සේ පරිදි ඇසේ සිදු වෙනවා කිව්වොත් වැරදි. කනේ සිදු වෙනවා කිව්වොත් වැරදි. අපි එහෙම භාවිතා කළාට ඒකේ තියෙනවා ඌණාර්ථයක්. ඒක තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ මේවට එකිනෙකට වෙනස් අරමුණු ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ ద్వාරවලට. හැබැයි ద్వාර අරමුණු රසය විඳින්නේ නැහැ කියලා කියනවා. අරමුණු රසය නොවිඳින්නා වූ දොරවල් තියෙනවා. මේ ద్వාරය ආශ්‍රයෙන් පහළ වෙන දෙයක් තියෙනවා. සිත. ඒ සිත තුළ තියෙන සිදුවෙන දේ හඳුනා ගැනීමට තමයි විඥානය කියන්නේ. සිත නෙමෙයි විඥානය කියන්නේ. සිදුවෙන දේ හඳුනා ගැනීම තමයි විඥාන කියන්නේ. අන්න එතකොට ඔබ විශ්ලේෂණය කරගන්න පුළුවන් වෙනවා පුද්ගලයා එක්කෙනයි නමුත් ඔහුගේ විඳීම් අවස්ථා 6යි. ඇසෙන් සිත, කනෙන් සිත, නාසයෙන් සිත, දිවෙන් සිත, කයෙන් සිත, සිතෙන් සිත. මේ 6ම විඳින්න වරන් දීලා බලපත්‍රයක් දීලත් නැහැ. එකින් එක තමයි විඳින්න පුළුවන් වෙන්නේ. මේවා පිළිබඳව කුඩා දරුවෙක් දන්නෙත් නැහැ. සාමාන්‍ය සිල් සමාදන් වෙලා බලදහම් මේ පින් දහම් කරන වන්දනා කරන අය දන්නෙත් නැහැ. අදාළ තැනට සමීප වෙලා නැහැ ඒ අය. ඒ අය පුද්ගලයන් වශයෙන් අර පින්සාර ගොඩ තමයි බුදුදහම කියලා හිතාන ඒක ඔස්සේ ඉදිරියට යන්න ලැස්ති වෙලා ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට තියෙන වචන මෙතන ගත්තාම මුංච පච්චතෝ පසුකාලීනව මිදෙන්න කියන එක නෙමෙයි.
පසු කාලින ඔවුන් ඇලිලා ඉන්නේ. දැන් පෙරපසු වර්තමානය තෝරගන්න. දැන් අපට ලංකා ඉතිහාසයේ නම් 20 වෙනි සියවස පෙර 22 වෙනි සියවස පසු මේ සියවස මතු. ඔබේ ජීවිතේ නම් ඉස්සර ජීවිතේ පෙර මේ ජීවිතේ දැන් ඊළඟ ජීවිතේ මතු. එහෙම අපට ඒක ඕනම බෙදුවම හරි. කොහොම බෙදුවත් හරි. නමුත් එහෙම හරි වෙලා මදි මේක. assume කරගන්න ඕන. දැන් සියවස් වශයෙන් ගත්තාම 3ක් ගත්ත හැකි. වසර වශයෙන් ගත්තාම 3ක් ගත්ත හැකි. දවස් වශයෙන් ගත්තාම ඊයේ අද හෙට කියලා ගත්ත හැකි. ඒත් හරිනේ. හොඳයි මේ බාහිරින් ඔබ ළඟට ආවොත් ඊයේ අද හෙට කියලා ගත්තාම හරිද? ඊට assume ගෙනියන්න වෙනවා. අන්න එතකොට මේකේ පවතිනවා මේ තුන් පැත්තක් හැම කෙනාගේම ජීවිතවල. එක ගත වූ පැත්ත. දැන් මේ මොහොත අපි ගත්තොත් එහෙම මේ මොහොතට පෙර පැත්ත ගත වූ පැත්ත. මේ මොහොතට සාපේක්ෂව ආපු නැති කර අනාගත පැත්ත. ඒ මේ මොහොතට විශාල කාලයක් නැහනේ. සිතේ නම් හිතන්න බැරි තරම් වේගයකින් ගත වෙනවා. ඔරලෝසුවේ නම් තත්තර භාගෙන් භාගයට ගත වෙනවා. අන්නේ මොහොත කියන සිද්ධිය ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒක තමයි තථාගතයන් වහන්සේ මේ සඳහා භාවිතා කරන ඒකකයේ බවට පත් වෙන්නේ සහ අනුගමනීය ප්‍රතිපදාව බහලන්න පුළුවන් ඒක තුළට. එහෙම තමයි මට මෙතෙන් එන්න පුළුවන්කමක් තිබෙන්නේ මේ කරුණ පැහැදිලි කරන්න. දැන් එතකොට ඇසෙන් සිතේ, කනෙන් සිතේ, නාසයෙන් සිතේ, දිවෙන් සිතේ, කයෙන් සිතේ සහ සිතෙන් සිතේ මොහොතකින් සිදුවෙන ක්‍රියාදාමය තථාගතයන් වහන්සේ ඉතා සියුම්ව විග්‍රහ කරමින් සමාජයට පැහැදිලි කරලා දෙනවා. ඒ ගැඹුරු සිද්ධාන්තය තමයි තථාගත බුදු පියාණන් වහන්සේ ලෝට හෙළි කළ සියලුම ධර්ම මාර්ග විවරණය වෙන්නේ ඒක තුල. ඒක තුල විවරණය කරගන්න බැරි වීම තමයි අපට ඒක ලියන්න කියන්න පාඩම් කරන්න පුළුවන් වුණාට අනුගමනය කරන්න බැරි වෙලා තියෙන්නේ. වර්තමාන සමාජයේ ලියන කියන පාඩම් කරන අය දක්ෂ අය වුණ තරම් ඉන්නේ. එතකොට ඒක හැදෑරීමක් කරුණාම ගැඹුරින් දැකීමක් නෙවෙයි. මේ දැකීමට මාසස ප්‍රමාණවත් නැහැ, නුවණක් ඕන. ඒක තථාගතයන් වහන්සේ වදාළ පරිදි දකින්න වෙනවා. අන්න එතකොට මේ පුරේ පච්චා මජ්ජේ කියලා කතා කරන වචන තුනට ගන්න වෙන්නේ අතීත ස්කන්ධ, වර්තමාන ස්කන්ධය, අනාගත ස්කන්ධ. අන්න වචනයක් ආව ස්කන්ධ. ස්කන්ධ ඔබට පේනවද? ස්කන්ධ ද්‍රව්‍ය නෙවෙයි. ස්කන්ධ සමූහයකට නමක්. මේ සමූහය ඒ මොහොතට අවශ්‍යයි. අපි හිතමුකෝ බස් රථයක් ධාවනය කරන්න රියදුරු සහ කොන්දස්තර පමණයි ඕන කියලා. ඇයි සෝදන කෙනා ඕන නැද්ද? ඇයි ඒක ගණන් තබන කෙනා ඕන නැද්ද? ඇයි වක් කැඩුනහම අලුත් වැඩියා කරන කෙනා ඕන නැද්ද? ටයර් වලට හුලං ගහන කෙනා ඕන නැද්ද? මේ එක වාහනය ධාවනය කරන්නට මේ සියලු දෙනා ඇතුලේ ඉන්නවා. මේ ඔක්කොගේම එකතුවෙන් තමයි මේක ධාවනය වෙන්නේ. එකක් වුණාට. අන්න ඒ වගේ මේ මොහොතේ ක්‍රියාකාරීත්වයේ වගකීම් ටික තථාගතයන් වහන්සේ පවර්ලා තියෙනවා, සිදුවීම් ආකාරයෙන් ගැඹුරින් විවරණය කරගෙන තියෙනවා. එතකොට ස්කන්ධ කියන එකට මුලින් එකතු වෙනවා 5. පංචස්කන්ධ.
ඒක ඔබ නිවැරදිව දැකගන්න තේරුම් ගන්න ඔබ තුළ. ඒක තේරුම් ගත්තේ නැත්නම් මේ උපාදාන කියන වචනේ අර්ථය හොයාගන්න බෑ. පමණක් නෙවෙයි ඔබ සඳහන් කළ පරිදි මට මේ වචනේ අමතක වෙන හින්දා නැවත වතාවක් ගන්නෙ. සසරට හේතු ඉතිරෙනකොට වර්තමානයේ පිවිසින් ජීවත් වීම කියන තැනට එන්න බෑ. දැන් මොනවද සසරට හේතු ඉතුරු කිරීම කියලා කියන්නේ? පින සසරට නම්, පව සසරට නම්, ධාන සසරට නම්, පින් සිද්ධ වීම සසරට නෙවෙයිද? පව සිද්ධ වීම සසරට නෙවෙයිද? ධාන කුසල් සිද්ධ වීම සසරට නෙවෙයිද? එහෙම පිළිගන්න සමාජය සූදානම් නැහැ, හරි බයයි. නමුත් ඇත්ත ඒකයි. ඒක බුදුන් වහන්සේ පහළ වෙනකොට මිනිසා සිත දියුණු කරගෙන හදාගෙන හිටපු පැත්ත, ඒ සියල්ල තුල බුදුන් වහන්සේ බලාපොරොත්තු වුණ දේ හමුුනේ නැහැ. එනාක වෙනත් පාරක් නේ. අන්න එක හොඳට තේරුම් ගන්න. මේ සසරින් අත මිදෙන මඟ පාප මාර්ගය, පුණ්‍ය මාර්ගය හෝ ධාන මාර්ගය නෙවෙයි කියන එක අමාරුවෙන් හරි තේරුම් ගන්න. ඒක භවගාමී, ඒක විපාක මාර්ගයක්, ඒක සසර ඇවිදින මඟ, ඒක සංසාර. තථාගතයන් වහන්සේ සංසාර නෙමෙයි දේශනා කළේ සංවාර. සංසාර එකතු කිරීම සාරයි, සංවාර එකතු කිරීම වළක්වන සුළුයි. එතකොට එහෙමනම් අපට අපි තුලින් මේක දකින්න වෙනවා සංසාර වෙන හැටි. එකතු කිරීම සාර වෙන හැටි. නැත්තම් සසර හදන හැටි. කොහොමද හදනව ඇත්තේ? මේ මෑතදි දවස්වල මම සාමාන්‍යයෙන් මට ඔය මතක් වුණාම මොනවා හරි සමාජයේ පවතින දේවල් ආශ්‍රයෙන් තමයි මේක පැහැදිලි කරන්නේ. දැන් හැමදාම එක උදාහරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑනේ. අවුරුදු 45 පුරාම දකින හැම එකක්ම ආශ්‍රයෙන් පැහැදිලි කළා. අපටත් ඒක එක කාලෙට මතක් වෙන දේවල් ආශ්‍රයෙන් අපි පැහැදිලි කරනවා. ඒ නිසා මම ස්කන්ධ පංචකය කියන එක දන්වැල් පුරුක් තුනකට සම්බන්ධ කරලා පෙන්නවා. දන්වැල් පුරුක් බැලුවම වෙනයි, නමුත් ඒවා හැම විටම තියෙන්නේ මැදයකට දෙපැත්ත සම්බන්ධ වෙලා. වම් පැත්තෙත් එකක් තියෙනවා, ඒකට ඇතුලෙන් දාලා වැල්ලින් කරලා තමයි අනික තියෙන්නේ. ඒකට ඇතුලෙන් දාලා වැල්ලින් අනික තියෙන්නේ. හින්දා ගලවන්න බෑ. මෙන්න මේ වගේ බන්ධනයක් තියෙනවා මේකේ. මේ ස්කන්ධ තුල. ඒක අපි දන්නේ නැති වුණාට අපට මායя හදලා දීපු දෑවැද්ද. ගැලවෙන්න බැරි විදිහට දැන් දන්වැලක් වෙන් කරන්න බෑනේ. දිගට පුරුක් තියෙනවා. අන්න ඒ වගේ මේ සිද්ධිය තුළ තථාගතයන් වහන්සේ දැකවදාරනවා මිනිසා තුළ සසරට බැඳෙන්න අවශ්‍ය වරද සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ වුණාට සාරාර්ථයෙන්. දැන් දිවස දිවකන පරිචිත්ත විඥානනේ රූපාවචර අරූපාවචර ධාන කවුද නිස්සාරයි කියන්නේ? මහ ලොකු දේවල් වදන සලකන්නේ. නමුත් ධාන සාර නම් බබලෝ ගිහින් ඉන්න. පින් සාර නම් මිනිසුන් අතර හෝ දිව්‍යයන් අතර සසරට යන්න. පව් සාර නම් මරණින් මතු ඒ පව් පැත්තට යන්න. සංසාරේ ඇවිදිනවා. කවුද ඇවිදින්නේ? කෙනෙක් නම් ඇවිදින්නේ නැහැ. පව් හේතු වල පව්ඵලය, පින් හේතු වල පින්ඵලය, ධාන හේතුඵලය බාරගත්තාම මම බවටපත් වෙනවා. අර හේතුඵල ධර්මයේ ක්‍රියාත්මක වෙනවා. භයානකම දේ තමයි කොතන ගියත් පැවැත්ම ගැලවෙන්න බෑ. අනිත් එක මම දකින්නේ මෙහෙන් හදාගත්තත් ඒක පැවැත්ම ඇරුණාම එහෙ ගිහින් හදනව නෙවෙයි. අපි කියමුකෝ හෝටලයකට යනවා කියලා සල්ලිත් අරගෙන. එතන ආදායම් මාර්ග නැහැ. බැංකුවේ තැන්පත් කරන්නත් නැහැ. ඒගොල්ලෝ සල්ලි ටික මොකද කරන්නේ? කෑමට වියදම් කරවා ගන්නවා. හම්බ කරගත්ත සල්ලි ටික. සසර එහෙම දකින්න පුරුදු වෙන්න.
මිනිසා විසින් එක්සැස් කරගත්ත පව් ටික අපායට ගිහින් ගෙවනවා. මිනිසා විසින් එක්රැස් කරගත්ත පින් ටික කාමසුගතියට ගිහින් ගෙවනවා. මිනිසා විසින් එක්රැස් කරගත්ත ධාන කුසලය දඹලව ගිහින් ගෙවනවා. ආපහු රැස් කරන්නේ නැහැ. ගෙවලා ඉවර වුණාම හෝටලේ කෑවයි කාලා ඉවරයි සල්ලි නැහැ. දැන් ඒගොල්ලෝ සලකන්නේ එතනින් එහාට යන්න වෙනවා එළියට. එහෙනම් අපාගත වුණායි චුත වෙනවා, දෙවියෝ චුත වෙනවා, බ්‍රහ්මයෝ චුත වෙනවා. චුත වෙන්න වෙලා තියෙන මිදෙන්න පුළුවන් නම් එහෙම මිදෙන්න බැරි. අර රවුමේ කැරකිලා මේ නිර්වාණයට විවෘත වෙන දොරටුව තියෙන මිනිස්සුන් ළඟ. මෙතන අතහැරලා ගියොත් එහෙම විශාල රවුමකට වැටෙනවා. ආයෙත් එන්න වෙනවා මෙතෙන් දොරටුව හදාගන්න. එහෙනම් දැන් දොරටුව හොයාගන්න ඕන නේද? ඒක තමයි තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනාවල ආදාරලා තිබෙන්නේ. වැදගත් මනුස්ස ප්‍රතිලාභය ඒ සඳහා සදහම් හමුවීම අවශ්‍යයි. ඒ සදහම් කියන කාරණාව මේ සූත්‍ර දේශනා නෙවෙයි. එවන් කියවෙන ගැඹුරු තැනක් මේ සදහම් කියලා කියන්නේ. ඒක නුවණින් හමු වෙනවා. තේරුම් ගත්ත කෙනෙකුට. අන්න එතකොට මෙන්න මේ කතා කරන පැති තුනකින් මිදෙන්න තියෙනවා. දැන් මේ මිදෙන්නේ නැති එකට කියන නම මොකද්ද? ඔබ මගේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා තිබෙනවා නම් මේ ගැන විස්තර හුඟක් කියන්න ගන්න නැතුව ඇස මුල් කොටගෙන, කන මුල් කොටගෙන, නාසය මුල් කොටගෙන, දිව මුල් කොටගෙන, සිත මුල් කොටගෙන, කය මුල් කොටගෙන පහළ වෙන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බාදී ආරම්මණය තුළ සිදුවෙන්නා වූ ක්‍රියාකාරකම් ටික වේදනා, සංඥා, සංකාර, විඥාන වශයෙන් ස්කන්ධ පහකට බෙදලා තියෙනවා. අර ගරාන්දි 8කින් යුක්ත කරත්තයක් පාරේ යන විට හැම විටම පොළොවට සම්බන්ධ වෙන්නේ එකයි. අනිත් පැත්තේ තියෙන වේගෙන් යන බැවින්. ඒ වගේම ස්කන්ධ පහෙන් පහට මැරී යනකොට හැම විටම වර්තමාන ස්කන්ධය විතරයි පවතින්නේ. අතීතයේ පැත්තට ගත වෙලා මේ පැත්තත් ඇවිදින්නේ. නමුත් එහෙම එකක් නෙමෙයි මෙතන සිදුවෙන්නේ. මේවා එන්නේ සිතට. සිතට ආපුවාම අතීතය ඇවිදින් වර්තමානයේ වහ ගන්නවා. අනාගතය ඇවිදින් වර්තමානයේ වහ ගන්නවා. එහෙම එකක් අපිට තියෙනවා. දැන් ඔබ මෙතන ඉන්නකොට ඔබට ඊයේ සිදුවන දෙයකට කල්පනාවට ගියොත් ඔබ මොකද වෙලා තියෙන්නේ? කයින් ගියේ නැති වුණාට අතීත සිතක් ඇවිදින් නේද තියෙන්නේ? වර්තමානයේ වහගෙන. ඒක ඇත්තටම අතීතයේ සිහිනයක් පමණයි, සැබෑ සුවඳක් නැහැ. ඒක ගත වුණ දෙයක් වශයෙන් අපිට බලන්න බෑ. අපි ඒක සිද්ධියක් කොට අරගෙන පශ්චාත්තාපේ නම් පශ්චාත්තාපේ විඳිනවා, සතුට නම් සතුට විඳිනවා. හැවත් සිතවිල්ලත් අලු මරනවා. ඒක නම් ගත වුණ පැත්තවත් කියමුකෝ. අනාගතයට මේ මිනිස් සමාජයේ සතු පැතුම් කොතරම්ද? දේශපාලනයෙන්, රැකියාවෙන්, ධන ධාන්‍යයන්, පරලෝ යාමෙන්, දෙවියන් අතර ඉපදීමෙන්, බුදුන් දකින්නට යාමෙන්, ස්ත්‍රී භව අතහැර පුරුෂ භව ප්‍රාර්ථනා කිරීමෙන්, බෝධිසත්වයෝ වීමෙන්, තව ඉතින් සරියුත් මොගලන් පරම්පරාවෙන් ප්‍රාර්ථනා කරලා ඉතින් ඒගොල්ලොන්ට හම්බුණා එක අනාගත බුදුහාඳරංග දාතනේ මේ දේවල් වෙන්න ප්‍රාර්ථනා කරන අයත් කොතරම් ඉන්නවද? දැන්ද ජීවත් වෙන්නේ අනාගතයේද? අතීතේ නම් ගත වෙලවත් කිම අනාගතයක් මෙහෙම තියෙනවා නම් තියන අයට තියෙනවා ඕක. මන්දයත් එහෙම තියෙන්නේ ඇයි? එය Tamanගේ උපාදානයේ බැවින්. එහෙම අදහසක් රෝපණය කරලා ඒකට අගයක් එකතු කරොත් එය චිත්තාභ්‍යන්තරයට බැස ගන්නවා. එතකොට ඒක බීජයක් හටගන්න හේතුවක්, පැලවෙන්න හේතුවක්. අන්න එහෙමයි අපි තේරුම් ගන්න සසරේ බලාපොරොත්තු විසින්ම සතර හදනවා. ඒක බුදුරෙකුට බෝසත්වරයෙකුට නම් එහෙම කමක් නැහැ. තරවාදී බුදු සමය තුළ බෝසත්වරු පහළ වෙන්නේ එක්කනේ, අනිත් අය කලාතුරකින් කෙනෙක් තමයි. නමුත් අපි තරවාදී බෝසත් සංකල්පය අරගෙන බොහෝ දෙනෙක්
එහෙම හිතින් හිතන් ඉන්නවා. මේකත් අනාගත ස්කන්ධ කරහිත වූ බලාපොරොත්තුවත් වලින් සතර හදන එකක් බව තේරෙන්න කල් කරන්න දෙයක් නැහැ, තේරෙන්නේ. මට නම් මෙහෙමයි හිතෙන්නේ. බුද්ධෝත්පාදයක මිනිසත් බව ලැබූ මිනිසා බුදුරු දේශනා කර ධර්මය අරගෙන සසරෙන් මිදෙන හැටි තේරුම් ගන්නව ඇරුණාම අර හදන ඒවා ඔක්කොම ආපහු මාර සංකල්පයක්, මුලාවක් කියන එක පිළිගන්නෙත් නැහැ, තේරෙන්නෙත් නැහැ බොහෝ දෙනාට. ඒකනේ ප්‍රමාද පුදුම දේ මෙතන. නමුත් මේ පෙන්නලා තියෙන කතාව අනුගමනය කරන්න කියලා තියෙන කාටද? ඒක ඔක්කොම බෝසත්තුරු වෙන්න ගියොත් හරි, ඔක්කොම අනාගත බුදුන් වහන්සේ දකින්න ගියොත් එහෙම අද මේක වළංගු නැහැ. මේ මුංචපුරේ මුංචපච්චා මජ්ජේ මුංච කියනක භවයෙන් පරතරයට යාම සඳහා මේ තුන් අවස්ථාවෙන් මිදෙන්න කියලා තියෙන්නේ. මිදෙන්න ඉස්සර වෙලා ඇලෙන හැටි හොයාගන්න. එතකොට අර ඔබේ වචනට උත්තරේ හම්බ වෙනවා. ලෝකේ ජීවත් වීමට අරමුණක් මුලකට ගත්ත පංචස්කන්ධය පහළ වී මියාම අවශ්‍යයි ඕන කෙනෙකුට. අපට, අපාගත සත්වයින්ට, දෙවියන්ට, බ්‍රහ්මයින්ට. අපට නම් මේ පස් දොරෙන් හම්බ වෙන අරමුණ මුල් කොටගෙන, අපාගත සත්වයට නම් ඒ දුක අරමුණ මුල් කොටගෙන, දෙවියන්ට නම් පුණ්‍ය අරමුණ මුල් කොටගෙන, බ්‍රහ්මයින්ට නම් හදාගත්ත ධාන එක අරමුණේ තියෙන මුල් කොටගෙන. කවුරුත් මේ ස්කන්ධ පංචකය තුල ඉන්නේ. හැබැයි මේ තුන් ගොල්ලන්ටම තිබෙන්නේ පංච උපාදානස්කන්ධය කියන එක මමද වදාරන්නේ? මමද කියන්නේ තථාගතයන් වහන්සේද වදාරන්නේ? තථාගතයන් වහන්සේ. අපේ දේශනා සවන් දීලා තිබෙනවා නම් අපි පිළිගන්නකෝ පංච උපාදානස්කන්ධයෙන් අපායෙ මිදිලා නැහැ. දිව්‍ය ලෝකේ සැපදින හින්දා මිදිලා කියලා කතා කරනවාද? නෑ, දෙවිය බුදුන් වහන්සේට දවසක් කියනවා බාලපඬිත සූත්‍රයේද කොහෙද? අපි මේ මෙතෙන් වෙලා මේ සක්කායෙන් මිදිලා කියලා හිතන් ඉන්නේ. දැන් උනි තේරුණේ අපිත් මේ සක්කාය හේවත් පංච උපාදානස්කන්ධය තුල කියලා. මහා නාම සාක්‍යයට දේශනා කරපු ධර්ම දේශනාවේදී බුදුන් වහන්සේ ගිලාන සූත්‍රය කියන එකේදී පැතුම් ගැන කතා කරනවා. පැතුම් අතහැරන ගිහිල්ලා අන්තිමට සැපයි කියලා මේකෙත් රැඳෙනවා. මේ අරූපී ධානය තුල රැඳෙන්න පුළුවනි. ඒක පතන්නත් එපා, බලාපොරොත්තු වෙන්නත් එපා. ඒකෙත් සක්කාය තියෙනවා කියලා උන්වහන්සේ වදාරනවා. එහෙනම් අපාය තුල, දිව්‍ය ලෝකයේ තුල, බ්‍රහ්ම ලෝකයේ තුල මුහුණුවර රැස් වුණාට පංච උපාදානස්කන්ධය තියෙනවා. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයටනේ. මෙහෙන් පංච උපාදානස්කන්ධේ පාවිච්චි කරලා පින් කරාම, පව් කළාම, ධානය කළාම පංච උපාදානස්කන්ධෙන් පරලෝ යාම තමයි මේ සංසාර කියන්නේ. එහෙනම් ඒක කියලා දෙන්න කෙනෙක් නැත්නම් එහෙම දෙන්නත් බැරි නම් පංච උපාදානස්කන්ධයෙන් මිදීම මෙහෙ කරන්න ඕන දෙයක්. අන්න එහෙමයි අපි මේක තරමක් තේරුම් අරගන්නේ. අන්න මේ මිදෙන්න වෙලා තිබෙන්නේ ඇයි? නොදැන බැඳිලා නිසා. අන්න අපට දැන් මේ උපාදාන වෙනවා කියන වචනේ තේරුම කොහොමද හොයාගන්නේ? මම මෙහෙම පැහැදිලි කරන්නම්. සරලව අවිඥානික වස්තු පවා මේ පැවැත්ම කෙලවර කරන්න සූදානම් නැහැ. ස්වභාවයෙන්ම ගොයම් ගස බීජයක් ඇති කරන සුළුයි. ස්වභාවයෙන්ම අඹ ගස ගෙඩියක් හැදී බීජයක් ඇති කරන සුළුයි. ස්වභාවයෙන්ම වැල අලයක් ඇති කරන සුළුයි. මොකටද? අපට කන්නද? අපි ඒක අපට කෑමට යොදාගත්තට අලයක් බහින්න ඊළඟ සැරේ වැල මරුණාම පැලවෙන්න. පැලවෙන්න අවශ්‍ය ශක්තියක ගබඩා කරලා තියෙනවානේ. ඔවුන් නම් දැනගෙන කරන්නේ නැහැ, ඒක සවිඥානිකව කරන්නේත් නැහැ. අන්න ඒ වගේ අපි විසින් මේ පහළ වෙන පංචස්කන්ධයට අගයක් එකතු කිරීම තුළින් උපාදාන කරගන්න එක තුළ තමයි අනාගතේ හැදෙන්නේ. ඒක පෙන්වන්නයි මම උදාහරණ ඔක්කොම ගත්තේ.
එනම් පැවැත්ම තියෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ. වෙනස තමයි පවේ පංච උපාදානස්කන්ධය තුළ පහළට යාම දුක් වැඩි. පිනේ පංච උපාදානස්කන්ධය තුළ ලෞකික සැපතක් තියෙනවා. ධානයේ පංච උපාදානස්කන්ධය තුළ දුකින් මග ඇරීමක් තියෙනවා. පංච උපාදානස්කන්ධයෙන් මිදුණු කවුරුත් හිටියේ නැහැ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට. පංච උපාදානස්කන්ධය තුළ පව පින ඥාන ආසවක්ඛේ ඥානය අරහම නිකුත් ඥාන බව ඇති කරගත්ත හැකි. නමුත් මිදෙන්න පුළුවන් හැකියාවක් කාටවත් නැහැ. අන්න අපි ලබා තිබෙන්නා වූ මනුස්ස ජීවිතේ මේ පිළිබඳ විවරණයක් හමු වෙනකොට අපි තේරෙනකොට බුදු සමයේ මාර්ගඵලලාභීත්වය නැත්තම් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම නැත්තම් අනුගමනීය ප්‍රතිපදාව කියලා කියන්නේ ස්කන්ධ පංචකයේ මුල් කොටගෙන උපාදානය වෙන වැරැද්දෙන් මිදෙන්න ඒ මොහොත පාවිච්චි කරන වැඩක්. ඒ මොහොතේ නම් වෙන්නේ ඒ මොහොතේ මිදෙන්න ඕන. එතකොට ඒක අර වගේ වැලකින් අලයක් බැහිම වගේ පෙන්වන්න බෑ. නමුත් ඒ වගේම දැන් වැල මැරෙනවා අනාගත පැලයක් සඳහා අලය තුලනේ හේතු ඉතුරු වෙන්නේ. ස්කන්ධ මේ යනවා. අනාගත විපාකයක් සඳහා හේතු ඉතුරු වෙනවා ඉහාත්ම වශයෙන් මේ ජීවිතේ. ස්කන්ධ මේ යනවා. ජීවිතෙන් එහා පැත්තටත් හේතු ඉතුරු වෙලා තියෙනවා. හේතු පටිච්ච සම්භූතං. මේ හේතු ඉතුරු කිරීම මිනිසා විසින් නොදැන කරන දෙයක්. හැබැයි හේතු බංගා නිරුද්ධතේ නිරෝධ වෙන්න සානම් හේතු බංග කරන්න වෙනවා. එහෙමයි අපි තේරුම් ගන්න ඕන. අනේ එතකොට අපට අපි තුල ඇතුළතින් පේනවා මේ සසර තියෙනවා නෙවෙයි හදනවා. දැන් අලවැලක් හැදෙනවා. හොඳට උඩ ගිහින් ඉන්නවා. මොක ඒ අලවැලට බැරි වුණොත් එහෙම අලයක් හදන්න ඊළඟ සැරේට වැල මැරෙනකොට ඊළඟ පැලයක් නැතුව යනවා. තියෙන මොනම බාධකයකට තේ හරි මොකද කරන්නේ? වැල අලයක් හදනවා. අය අපිටත් බාධක. නමුත් බාධකයට තේ අපි මොකද කරන්නේ? පාප කර්ම උපාදානයේ පුණ්‍ය කර්ම උපාදානයේ ධාන කර්ම උපාදානයේ යටතේදී හේතු ඉතුරු කරනවා. උපාදානයේ තියෙන්නේ පාප කර්ම විතරක් නෙවෙයි. පුණ්‍ය කර්මෙත් තියෙනවා ධාන කර්මෙත් තියෙනවා. ඒකයි වෙනස් දෙයක් කියලා මම කියන්නේ. අපි අපේ සංස්කෘතිය වලින් ඉගෙන ගත්තේ පාපේ නරකයි පින හොඳයි කියලා. නමුත් තථාගතයන් වහන්සේ උගන්වන එකේ පෙනෙන උපාදානයේ නරකයි උපාදානෙන් මිදීම හොඳයි. ඒක අලුත් චින්තනයක් නේ. ඒක අපි එකතු කරගන්න ඕන එකක් නේ. ඒ අනුපාදාය මුච්ඡන්ති කියලා නැද්ද? අනුපාදාය මුච්ඡන්ති කියන්නේ උපාදානෙන් මිදීම. අන්න මේ වර්තමාන ස්කන්ධ පංචකය මේ සඳහා පාවිච්චි කරන්න අපි ඉගෙන ගන්න ඕන. එතකොට එහෙමනම් මේ වන විට ඔබ ඉන්නේ කොහෙද? යම් කිසි වස්තර ගණනක් ජීවිතේ ගෙවලා කියලා හිතන්න. මේ දක්වා පංචස්කන්ධේ උපාදානස්කන්ධ වශයෙන් පාවිච්චි කිරීමෙන් තැබුවා වූ කොටසක් තියෙනවා උපන්න කුසල් කියලා. අන්න ඒවා එනවා. ඒවා තමයි පුරේ අතීතේ. මුංච පුරේ අතීතෙන් මිදෙන්න කියලා කියනවා. ඔබට අතීතේ අහම මිදෙන්න පුළුවනිද? මොකක්ද අතීතේ එනවා කියන්නේ? තරහ එනවා, වෛරය හිතෙනවා, පලිගන්න හිතෙනවා, රිදවන්න හිතෙනවා. ඒ වෙලාවට මේක පරණ එකක් වැඩක් නෑ අතහැරලා දාන්න ඕන කියලා හිතනවද? නෑ. ඔබ සක්‍රිය වෙනවා කය වචන ක්‍රියාකාරීත්වයේ. ඒ කියන්නේ ඔබට මේ මොහොතට ස්කන්ධ අමතකයි. මම අන්න එහෙමයි මෙතෙන්ට මායාව ඇවිදින් ඔබව සසරට බඳවන්නේ සහ ඔබව ප්‍රතික්‍රියා දක්වන්නේ බවට පත් කරන්නේ. තථාගතයන් වහන්සේ පැහැදිලි කළ වදාරන්නේ කුමක්ද? ඒ අතීතේ එන විට අතීතය සිහිනයක්, සිද්ධියක් නෙමෙයි දැන් සිතුවිල්ලක් විතරයි. අපි කියමුකෝ අද වර්තමාන සිද්ධියක් සිදු වෙලා නින්දට ගියා. හෙට අවදි වුණාම ඒක
ජයග්‍රහණයක් වුණත් පරාජය වුණත් මංගල උත්සවයක් වුණත් අවමංගල උත්සවයක් වුණත් ආය ගත්තහම ඒක සිද්ධියක් නෙමේ සිතවිල්ලක් විතරයි. නමුත් ඔබට ඒක මතක් වෙනකොට උපේක්ෂාසගත සිතුවිල්ලක් විදිහට පේනවාද සිද්ධියේ පවතිනා උදුක ශෝක එසේම දැනෙනවාද? අන්න ඒක තමයි දෙයක් තැනක් කොට ගැනීම කියලා හිතන්න කියන්නේ. දැන් නම් අපිට සිද්ධියක්වත් සලකන්න පුළුවන්. ගත වුණෙන් පස්සේ ඒක එන්නේ සිතට සිතුවිල්ලක් වශයෙන් එන්නේ. ඒක එහෙනම් හොඳ හරි නරක හරි බරක් තියනවාද? ඒ හොඳ හරි නරක හරි බර තමයි උපාදානය කියන්නේ. එහෙනම් ආපුහම එනකොට එහෙම බරට ගන්න නැතුව අතහරින්න මුංච. එතකොට උපන්න කුසල් දුරු වෙනවයි කියලා කියනවා. ඒ වගේ පැත්තක් අතහරින්නත් තියෙනවා. තථාගතයන් වහන්සේ එහෙම කොටසක් තියෙනවා කියලා තියපු තැනක් හොයන්න නැති වුණාට හේතු වශයෙන් තියෙන නිසා තමයි ඒවා එන්නේ තියෙන නිසා කියලා බුදුන් වහන්සේ වදාරනවා. නැති දවසට ගැටෙනකොට එන්නේ නැහැ. ඒ වගේ අතීත ස්කන්ධ වර්තමානයට ආවහම ගත වූ දෙයක් වශයෙන් දැකලා අතීතං න අනුසෝචන්ති අන්න වචනය ආවා. අතීතේ එනකොට ඒකේ විඳවන්න විඳින්න තලු මරන්න දෙයක් නැති ස්කන්ධ විතරයි. එහෙම හිතන්න ඉගෙන ගන්න දකින්න. එතකොට තමයි ඒක අවසන් වෙන්නේ. මුංච මිදෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඉතින් ප්‍රජාප්පණය කියන එක බොහොම බරපතල දෙයක්. ඔබ කවුද වෙන්න කැමති කියලා දරුවකින් ඇහුවොත් කියනවා නේද ගොඩක්. සංසාරේ ප්‍රජාප්පණය නැද්ද ඔබට? මේ උගන්නපු කාරණාස්සේ මම අහවලෙක් වෙනවා කියලා. ඒ සියල්ල ප්‍රජාප්පන. එතකොට වර්තමාන මොහොත මේ අනාගත බලාපොරොත්තුවෙන් පිරෙනවා. වර්තමාන මොහොතට මේවා එනවා. දැන් පුර්ණසේනිය කතාවේ තියෙනවානේ සොනකෙක්ද නෑ ගවයෙක් එළුවෙක් වශයෙන් සිල් රැක්ක ඉස්සරහට ගවයෙක් එළුවෙක් වෙයි කියලා. ඒක පුරුදු කරගත්ත නිසා. ඒ වගේ ඔබේ පැතුමක් තියෙනවානේ ඉස්සරහට යන්න තියෙන්නේ. නමුත් මට පෙනෙන්නේ සංසාරේ මේ මොහොත විතරයි, ස්කන්ධ පහ විතරයි. අතීතයක් නෑ අනාගතයක් නෑ. එහෙනම් අර තියෙන නිසා නේද හැදෙන්නේ. ඒකනේ මම කියන්නේ සසරක් තියෙනවා නෙමේ හදනවා කියලා. වර්තමාන ස්කන්ධ පංචකේ අනාගත පළපතින් උපාදාන කර ගැනීමෙන් තමයි සසර හැදෙන්නේ. සසර හැදෙන්නෙත් මේ මොහොතේ සසර හදන එක පමාවයි. සසර හදන එක නවත්තන්න දරන උත්සාහය තථාගතයන් වහන්සේගේ අර වෙනස් මානයයි. එහෙනම් මේක තේරුම් ගත්තහම බලාපොරොත්තුයි අනාගතය කියලා කියන්නේ බලාපොරොත්තු නැත්නම් ඔහුට මේ සාංසාරික වශයෙන් පව් හේතු උපාදාන නැත්නම් අපාය නැහැ, පින් හේතු උපාදාන නැත්නම් බඹල කාමසුගතිය නැහැ, ධාන හේතු උපාදාන නැත්නම් බඹලව නැහැ. හේතුඵලනේ. දෙපැත්තවත් අතහරින්න ඕන නැත්නම් වර්තමානයේ ආපු එකත්. මොකද්ද මේ පෙන්වන්නේ? මජ්ජේ මුංච මැදිනුත් මිදෙන්න. මැදින් කියන්නේ වර්තමාන ස්කන්ධ පංචකය. මේ කොයි ස්කන්ධ පහ ආවත් මගේ මම මගේ ආත්මකට ගැනීමෙන් බැඳෙනවා ගන්නෙ නැත්නම් උපාදාන නොවී අවසන් වීමට තමයි මිදීම කියලා කියන්නේ. ඒක බොහොම වීරියෙන් කරන්න ඕන දෙයක්. ඒක අර පෙරපුරුද්දට ඉඩ නොදී කරන්න ඕන දෙයක්. පෙරපුරුද්ද මේ හැම කාරණයකදීම කොහොමද? ඔබට අගයක් තියෙනවා මේ. ඒ අගේ මෙතෙන් එනවා. ලාභේදී ඇලෙන්න, අලාභේදී ගැටෙන්න. ඒ විදිහට ඒ අගේ ඔබ එකතු කරගත්ත දෙයක් නේද? ඒ අගේට නේද නන්දිය ඡන්දය කියලා කියන්නේ. ඔය ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් මම හැදේ. ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් වී නැසුණාට කර්ම බීජ ඉතුරු කර නැසේ. දැන් තවත් එක වචනයකුත් පැහැදිලි කරන්න ඕන.
මතකය වෙනම කරුණක්. ළමා කාලයේදී තියෙන දේවල් සියල්ල අවශ්‍ය නම් මතක් කරගත්ත හැකි. මතකය සහ පශ්චාත්තාපය දෙකක්. මතක් වෙලා දුක් වෙනවා නම් ඒ මතකේ නෙමෙයි උපාදානයේ දුක තියෙන්නේ. දැන් තථාගත බුදු පියාණන් වහන්සේගේ ඉස්සර ජීවිතේ කාලේ මතක් කරපු දේ මතක් කරයි. නමුත් ඒවැ මතකයක් ඇරුණාම අනාගතයට තැබීමක් හෝ විඳවීමක් නැහැ. මගෙනුත් ඇහුවොත් එහෙම ළමා කාලේ කාරණා මොනවද කියලා ටිකක් මම කියලා hina වෙයි මොඩකම් කරපුවා. මොඩකම් හරි ඥානවන්තකම් හරි දීපු උත්තර. එතකොට ඒක මතකයේ තියෙනවා. නමුත් ඒක වදයක් වෙන්නේ නැහැ. ඕන වුණොත් මතක් කරගත්තේ හැරෙනවා ඉබේ එන්නේ නැහැ. නමුත් අර හේතු වශයෙන් තියෙන ලෝභ හේතු දේශමේ හේතු ඕන එකක් ආශ්‍රයෙන් එනවා. දැන් මේකට මිදෙන්න වේදිකාවත් වර්තමාන. එතකොට මොකක්ද එකෙන් පෙන්වන්නේ? වර්තමාන මොහොත අතීත අරමුණක් ආවත් අනාගත අරමුණක් ආවත් වර්තමානයේ අරමුණක් ආවත් ඒක මමත්වයෙන් නොගැනීමෙන් උපාදාන නොවීමෙන් ඒ මොහොත නිමාව දකින්න කටයුතු කරන්න. එසේ නිමාවෙන් එක නිරෝධය කියනවා. මමත්වයෙන් ගෙන අවසන් කරන එක නිරෝධය කියන්නේ නැහැ. ඒක භවය හදන එක. භවස්ස පාරගු වෙන්නේ භවස්ස පාරගු කියන්නේ භවයේ පරතරට යන කියන එක. ඒ අතීතේ වර්තමාන අනාගත තුنين මිදීමෙන් තමයි භවයේ පරතරට යන්න පුළුවන් වෙන්නේ. මොකද්ද ඊළඟ වචනේ තියෙන්නේ? සබ්බත්ත විමුක්තමානසෝ නපුන ජාති ජරං උපේහිසී. අන්න ඒක තේරුම් ගන්න වෙනවා. හැම තැනින්ම ආකාර තුනෙන්ම මිදුන මනසකින් විමුක්ත අර මානසික වහල් බවෙන් මිදෙන්න පුළුවන් නම් එතකොට මොකද පෙන්වන්නේ? න පුන ජාති ජරං නැවත ජාති ජරාවකට එන්නේ නැහැ නැවත. දැන් හරිද? උපාදානේ බං විස්සා ජාති මරණ සම්භවයේ හරිද? අනුපාදාය මුච්ඡanti ජාති මරණ සංකායේ හරිද? එතකොට උපාදානේ ජයං විස්සා ජාති මරණ සම්භවයේ වෙමින් පවතින දෙය. අනුපාදාය මුච්ඡanti තථාගතයන් වහන්සේගේ අනුශාසනා පිළි අරගෙන අප විසින් කළ යුතු දෙය. අරක පමාව මේක නොපමාව. අරක පමාව මේක භාවනාව. අරක බැඳීම මේක මිදීම. එහෙනම් මම දකින්නේ තථාගතයන් වහන්සේ උගන්වන්නේ මේ මොහොත අර ඊළඟ දංගල් පුරුකට හදන්න නැතුව වෙන් කරන්න. දැන් මම මේක දකිනවා මේ පුද්ගලයාට මෙහෙම අතරක් පෙන්නේ දිගටම සිතුවිලි රටාවක් තියෙන එකක් පෙන්නේ. මේ ස්කන්ධ පහෙන් පහට යනකොට ඔහුට දිගටම පවතින එකක් පේනවා. නමුත් මේක තේරුම් ගත්තාම ඉවර වෙනවා තේරෙයි. යම් මොහොතක මේ අරමුණ ඉවර වෙනවා තේරෙයි. එන්න තව එකක් එන්න ටිකක් වෙලා යනවා හරි ඉඩක්. අන්නේ ඉවර වෙන එක තමයි නිරෝධය කියන්නේ. එහෙනම් අපිට සසර ඉවර කරන්න පුරුදු වෙන්න වෙනවා. පළවෙනි නම් මේක මෙහෙම ලේසි නෑ. ඉස්සෙල්ලා මං හිතන්නේ අරමුණු තේරෙනවා නම් අරමුණු තේරුම් අරගෙන අරමුණ ඔස්සේ යනකොට වෙන මොනවා හරි හිතලා නවත්තන්න පුළුවන් වෙන්න ඉස්සර වෙලා. අරමුණක් කියලා හරි දැක්කා කියලා හරි අනිත්‍යයි කියලා හරි ඒක විදර්ශනාව එහෙම වෙන්නේ නැහැ. නමුත් අරමුණු කඩන එක, අරමුණු බන්ධනේ කඩන එක. තව ටිකක් එහාට යනකොට ඊට පස්සේ විනාඩි 3-4ක් කල්පනාවක් ගිහින් ඒක ඉවර වෙනවා තේරෙයි. ඉවරයි කියන්නේ ඒක ඉවර වුණා. එහෙනම් ඊළඟ එකක් බලා ගන්න. මේ ඉවර වෙන එක පුරුදු කරන්න වෙනවා. ඒකට කියනවා ස්කන්ධයන්ගේ සමුදය වය. සමුදය හට ගැනීම වැය හේතු නිකම්ම නැති වෙන එක නෙමෙයි. වැය කියන්නේ අනාගතයට උපදින්න හේතුවක් ඉතුරු නොකර අල්ලා නොගැනීමෙන් සිදුවෙන එක වැය කියලා කියනවා. දැන් අර
විශාල ධර්ම කොට්ටාසයක් අන්තිමට ගෙනත් තියෙනවා නේද ස්කන්ධ පංචකය තුළට. ඒක තුළ මේ ඇලෙමින් අවසන් කරන එක භවගාමී සසර වශයෙන්ුත් නොඇලෙමින් අවසන් කරන එක භව නිරෝධගාමීත් වශයෙන්ුත් තථාගතයන් වහන්සේ මිනිස්සුන්ට අවබෝධ කරන්න උත්සාහ කරලා තියෙනවා නේද? ඒක නේද පෙළ දහම. ඕකම තමයි ත්‍රිලක්ෂණය කියන්නේ. ඕක තමයි දුක හේතුව නැතිව තැන මාර්ගය කියන්නේ. නැතිව තැන මාර්ගය තමයි ඕක දුක හේතුව තමයි අමාරු වැටෙන එක. අනිකුත් දහම් පදවලිනුත් පෙන්වන්නේ මේ මෙතන මේ සිද්ධිය. ඒ නිසා ඒ සිද්ධිය තේරුම් ගත්ත කෙනෙකුට ඒ ඕනෑම න්‍යායක් ඔස්සේ එතනින් එහාට පැමිණෙන තැනක් තියෙනවා. මේ නිරෝධය තුළ පැමිණෙන තැනක් තියෙනවා. මේක මාර්ගය ඒ පැමිණෙන තත්ත්වය තමයි ඵලය කියන්නේ. ඵලයට වචන යොදන්න බෑ බුදු සමයේ. ඒක අසංකත කියලා තියෙනවා. මාර්ග ඵල පිළිලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය සංකත කියලා කියන්නේ ඒකයි. ලෝභක්ඛය දේසක්ඛය මෝහක්ඛය වුණොත් මේක තියෙයි. අර ඉවර වෙනවා කියන එකෙන් මම කියන්නේ ඕක තමයි හම් වෙනවා. තව එකක් ඇවිදින් වැහිලා ගියාට ආයෙත් ඒක ඉවරුනොත් ඉවර මේ සංඛාර ධර්ම ඉවර වෙනවනේ විසංඛාර වෙලා. ඊට පස්සේ මොනවද එන්නේ? එනිසා මිනිසාට සටනක් කරන්න තියෙනවා. ද ආර්ථික සටන වගේ ජීවිතයේ තියෙනවා කෙලෙසුන් සමග සටනක් කරලා තමා මුදවා ගැනීමට. ඒක බුදුවරු හෙළි කළා වූ දේවල් අහන්ට ලැබෙන කල්යාණ මිත්‍ර සේවනයෙන් මේ මාර්ගයකින් කරුණු තේරුම් ගැනීම නම් වූ සද්ධර්ම ශ්‍රවණයෙන් අනතුරුව අර පරණ පාරේ යන්නේ නැතුව සීකල්පනාව දා ගන්නා වූ යෝනිසෝ මනසිකාරයෙන් මොහොතක් පාසා නිරෝධය දැකීම නම් වූ ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් මේ ගමන ආරම්භ කරන්න පුළුවන්. ඔන්න ඔබේ ඉලක්කය මම සපුර ඇලවුවා. එනිසා අපි විසින් ඕනෑම අරමුණක් සම්බන්ධයෙන් ඇලීමක් ගැටීමක් ඇති කරගත්තොත් ඒකට නිම වෙන්න බෑ. ඒක හැංගෙනවා. නිදිගත් සිතක් බවට පත් වෙනවා. නිදාගන්න ඉන්න කෙනෙක් ඇහැරවන්න පුළුවන් ඒ අදාළ කාරණේදී ඇස් වලට ගැටෙනකොට කන් වලට ඒක අවදි වෙලා එනවා. එනිසා අපි බුදු සමෙන් පෙන්වන්න හදන්නේ ඇතුළත හිස් කිරීම. ඒ ඇතුළත කියනකොට තියෙන දෙයක් නොවන නිසා තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එම්මෙදෙනට විද්‍යාව මුක්ති කියලා කියනවා. ඔබ හැම දෙනා සදහම් තේරුම් අරගෙන එන මේ වර්තමාන මොහොතට එන ස්කන්ධ පංචකය අතීතේ වුණත් අනාගතයට නොතියාමි දෙන්න. අනාගත බලාපොරොත්තුවක් වුණත් උපාදාන නොකර අවසන් කරගන්න. වර්තමානයේ නම් වර්තමාන මොහොත උපාදාන නොවි අවසන් කරගන්න. ගැටෙන කාරණා. එළියේ කටයුතු වලට බාධාවක් නැහැ. සතර හදන එක නතර වෙනවා. නෝන අපට ඇති සැපත සසරින් මිදීමේ කියලා කියනවානේ. හැබැයි සසරේ ඉඳලා බලන්න එපා නිවන නැහැ සසර තියෙනවා කියලා. එතකොට එහෙමයි පේන්නේ. සසරේ තියෙන්නේ හිස් වූ දේවල් ටිකක්. ලෝභ දේශ මොහ කියන්නේ තියෙන දේවල් නෙමෙයි හිස් අසාර දෙයක්. ඒවා ශූන්‍ය වෙනකොට සසරක් තියෙනවා නිවන මේ සසරක් නැහැ නිවනක් තියෙනවා. දැනට සසරක් තියෙනවා නිවනක් නැහැ. ප්‍රඥාවෙන් තමයි තේරුම් ගන්න. අනුමාන ඥාණයෙන් යන්න ඕන කියලා සඳහන් කරලා ලබනවා. නමුත් Tamanට මේ Nirodha හම්බ වෙනකොට එහෙම දෙයක් තියෙන බව දැනෙයි. මෙව කරුණු තේරුම් ගනිමින් ලබාගත් මනුස්ස ජීවිතේ මනුස්සකම රැකගෙන තමන්ගේ වගකීම් ඉටු කරගමින් අදාළ ප්‍රතිපදාවක් තුළින් මේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වීමට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. ධර්මානුශාසනාව සඳහා උතුම් ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ නොම්මරේක වටරවුම් පාර බේරුවල පදිංචි අනුරනිසාන්ත මහතා සහ එම මහත්මිය විසින්. අරමුණු අතර 2012 මාර්තු මාස 14 වෙනිදා පරලොස්සපත් ඩී.ඩී. සිරිපාල පියාණන්ට සහ පවුලට සම්බන්ධ මියගිය සියලු ඥාතීන් මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා උතුම් කුසලයන් අනුමෝදන් වේවා. අවශ්‍ය නම් නැත්නම් ඔවුන්ට ගුණානුස්මරණයක් වේවා.
සසංකහේෂාන් සහ ටෙෂාරාහේෂානි දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට අවශ්‍ය කරන්නා වූ ආශිර්වාදය සමග නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින කමලා මාලනී මෑණියන්, යුඩී ධනපාල පියාණන්, ප්‍රේමා කුලසිංහ මෑණියන් ඇතුළු සියලු සහෝදර සහෝදරයන්ට සහ දූ දරුවන්ටත් ඥාතිහිත මිත්‍රාදීන්ටත් ධර්ම දානයේ ආනිසංසය අනුභවයන් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස හේතු වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලු දෙනා ගෞතම බුදු සාසනයේදී උතුම් ධර්මාභෝධය පිණිස මෙම පුණ්‍යානුමෝදනා නැත්නම් පුණ්‍ය කුසල් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මාතෘකාවක් සපයාදී ධර්ම දේශනා කරවාගෙන මූලික විදම් දරා ධර්ම දානයේ දීම තුළින් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා පරලෝසෙපත් හැම දෙනා ගෞරවයට පාත්‍ර කරන්න අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් කරන ජීවිතය සුඛී සුවපත් කරගනිත්වා මතු උපදිනා භවයකදී බුද්ධ ආදී මහෝත්තමින් වහන්සේලා මුණ ගැහි ත්‍රිලක්ෂණී ගැඹුර අවබෝධ කරන අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න ලැබේවායි ප්‍රාර්ථනා කරන්න. දරුවන්ට අනිකුත් හැම දෙනාට අනුග්‍රහක බවතුන් වශයෙන් ඔබ හැම දෙනාට මේ ශ්‍රවණය අනුගමනීය ප්‍රතිපදාවකට උපකාරයක් වේවා. අනුගමනය කිරීම තුළ මේ සැනසුම හිමි කර ගනිමින් ගෞතම සසුනට ලබාගත් මනුස්ස ජීවිතේ සදහම් හමු කරගන්නට ඔබට මෙම කරුණු හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං